බුද්ධ සම්පන්න පින්වත්නි, මේ පින්වත් අයට මතක ඇති අප මුලදී ප්‍රකාශ කළා අප මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ අපේ සංසාන තුළ තියෙන කෙලෙස් ධර්මයන් නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කිරීම බව. ඒ සඳහා අපි එක් ආකාරයකින් හික්මෙන්නට ඕන, සංවර වන්නට ඕන. ඒ සංවර වීම අතරින් අපි මේ දක්වා ප්‍රකාශ කළේ සීල සංවරයත් ඊටම අනුයුක්ත වූ ඉන්ද්‍රිය සංවරයත් ඊට පසුව සති සංවරය සහ කාන්තිය හෙවත් ශාන්තිය විරිය කියන ඉතිරි සංවර ගැනයි අප ප්‍රකාශ කළේ මේ දක්වාම. අද අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ඥාන සංවරය පිළිබඳවයි. හැබැයි මේක නම් ඉතින් අර කලින් ඒවා වගේ නෙවෙයි, ටිකක් ගැඹුරු වන්නට පුළුවන් දේශනාවක්. ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මයේ ගෝචර වන්නේ, ප්‍රඥාව අඩු අයට නම් නෙවෙයි. මේ කියපු සංවර වීම ඉතාම අවශ්‍ය වෙනවා අපේ ක්ලේශ ප්‍රහාණය සඳහා. ඒ හික්මෙන ආකාරයෙන් අප භාවනාව කියලා කතා කරන්නේ මේ හික්මෙන ආකාරයටයි. එතකොට අපි එකම අපට හමුවන ඕනෑම අරමුණක් තුළදී බොහෝ විට මේ හික්මීම් පහෙන් කවර ආකාරයකින් හෝ අපට සංවර වන්නට පුළුවන් වෙනවා. අප උදාහරණයක් අරගෙන කිව්වොත් මේ කතාව මේ අයට පැහැදිලිව තේරුම් ගන්නට හැකි. අපි හිතමු කවුරු හරි අපට දෝෂාරෝපණය කරනවා අපට වඩා දුර්වල කෙනෙක් කියලා. ඒ කියන්නේ අප ශක්තිමත් වැඩි උට ඕනේ නම් පහර දීමට හෝ එහෙම නැත්නම් ප්‍රතිවචන ප්‍රකාශ කිරීමට හෝ අප ශක්තිමත්. එවැනි දුර්වල කෙනෙක් අපට දෝෂාරෝපණය කරනවා, බනිනවා. මෙහිදී ඉන්ද්‍රිය සංවරය, සීල සංවරය අපට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. සීලයක පිළිපදලා සිටින කෙනෙක් දැන් මේ පින්වත් අය පරුසා වාචා වේරමණී සම්පප්පලාප සමාදියාමි කියලා තියෙනවා. පරුසා වාචා වේරමණී සික්ඛාපද සමාදියාමි කියලා. එතකොට මේ පරුස වචනයන්ගෙන් වෙන්වීමේ ශික්ෂාපදයක් ආරක්ෂා කරනවා. මේක සිහිපත් කරලා මම මේ ශික්ෂාපදය සමාදන් වෙලා තියෙනවා. ඒක නිසා මම පරුස වචන කීමෙන් වළකිනවායි කියලා සංවර වෙන්නට පුළුවන් කෙනෙකුට. තවත් කෙනෙකුට මෙතන කාය සංවර, වචී සංවර, මනෝ සංවර කියලා සංවර තුනක් තියෙනවා. මගේ වචනේ සංවර කරගන්නට ඕනේ කියලා හිතලා ඒකට ප්‍රතිවචනයක් කියන්නේ නැතුව, දෝෂාරෝපණය කරන්නේ නැතුව අපට සංවර වන්නට පුළුවන්. මේ අවස්ථා දෙකේදීම අපට විශාල කුසලයක් අත්පත් වෙනවා. විශේෂයෙන්ම විරතිය ප්‍රධාන වූ, විරතිය කියන්නේ වෙන්වීම කියන එක. අකුසලයන්ගෙන් ඈත් වීම. ඒ අකුසලයන්ගෙන් ඈත් වීමේ ක්‍රියාවලිය තුළදී විරති චෛතසිකය කියන චෛතසික ධර්මය තමයි ප්‍රමුඛ වන්නේ, ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ. තවත් කෙනෙකුට අවශ්‍ය නම් සති සංවරයෙන් මේ අවස්ථාවේදී හික්මෙන්නට පුළුවන්. අර ඇසෙන ශබ්දයේ දෙස සිතින් බලාගෙන ඇසෙනවා කියලා සිහිපත් කරනවා. නැත්නම් ඒක දැනෙන ආකාරය, හිතට වැටෙන ආකාරය හිතාගෙන දැනෙනවා කියලා මෙනෙහි කරනවා. නැත්නම් සද්දයක් කියලා මෙනෙහි කරනවා. මේ කවර ආකාරයෙන් මෙනෙහි කළත් එහිදී අපේ සතිය පිහිටනවා. ප්‍රමුඛ වන්නේ සති කියන චෛතසික ධර්මය. එහිදීත් අපේ සිතට කුසල තමයි ඇතිවන්නේ. ප්‍රධාන වශයෙන් සතිය සෑම කුසලයකම යෙදෙන ධර්මයක්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් කරන්නට පුළුවන් ඉවසීම. අර කෙනෙක් බන්නකොට ඉවසනවා මම ඉවසමි කියලා සංවර වන්නට පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් මාර්ගීය සතිය ප්‍රකාශ කළ පරිදි වීර්ය සංවරයෙන් සංවර වීමට. වීර්ය සංවරයේ විස්තර කරන අපි කියවා උපන් කුසල ධර්ම, අකුසල ධර්ම නිපදීමට, උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීමට, නූපන් අකුසල ධර්ම නූපදීමට උත්සාහ ගන්නවා. මෙහිදී අපේ සිත් තුළ නූපන් අකුසල ධර්ම උපදින්නට යනවා. සමහරට උපදීගෙන එනවා අකුසල ධර්ම. මේක වීර්යය ඇති කරගෙන නෑ මේ කුසල අකුසල වලට ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ කියලා විගලයෙන් අපේ සිත සංවර කරගන්නට, හික්මවා ගන්නට අපිට පුළුවන් වෙනවා.
මේ සෑම අවස්ථාවකදීම වඩා ඊ타ත්ම සුදුසු වන්නේ ප්‍රබල වශයෙන් අපේ සිත් තුළ කුසල ජනිත වන්නේ ඥාන සංවරය තුළින් සංවර වීමයි. ඇත්ත වශයෙන්ම මේ ඥාන සංවරය තමයි විදර්ශනා භාවනාව කියන්නේ. ඒක හැබැයි හැම දිනාටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රඥාව අධික කෙනෙකුට පමණයි ඒක කරන්නට පුළුවන් වන්නේ. සාමාන්‍යයෙන් ඥාන සංවරය සෑම කෙනෙකුටම වගේ සුළු වශයෙන් කරන්නට පුළුවන්. ඒ ඥානය කියන එක තමයි බුදු පියාණන් වහන්සේ වේමස්සා ඉද්ධිපාද කියලා වදාළේ. ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය කියලා, ප්‍රඥා බල කියලා, ධම්මවිචේ සම්බොධ්ධංගය කියලා, සම්මා දිට්ඨිය කියලා වදාළේ. සාමාන්‍ය වශයෙන් ඥාන සංවරයෙන් සංවර වෙන පුද්ගලයා විසින් කළ යුත්තේ අත්තිබික්ඛවේ කුසල අකුසල ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා හීනප්පණීතා ධම්මා. මහණෙනි, මේ කුසල ධම් තියෙනවා, අකුසල ධම් තිබෙනවා. සාවජ්ජානවජ්ජ වැරදි සහිත ධම්ම තියෙනවා, නිවැරදි වූ ධම්ම තියෙනවා. හීනප්පණීතා ධම්මා, හීන වූ ධම්ම තියෙනවා, ප්‍රණීත වූ ධම්ම තියෙනවා. මේ හීන වූ ධම්ම හීන වශයෙන් උත්, ඒ වගේම වැරදි වූ ධම්ම වැරදි වශයෙන් උත්, අකුසල ධර්ම අකුසල වශයෙන් අපට අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ ප්‍රඥාව තුළින්. එහි අනිත් පැත්තත් එලෙසයි. කුසල ප්‍රණීත ධර්ම සහ හීන ප්‍රණීත කුසල අකුසල වැරදි නිවැරදි ධර්ම කියන්නේ. මෙහිදී යම් අපිට අර උදාහරණයම ගත්තොත් කෙනෙක් බannකොට සාමාන්‍යයෙන් ඥාන සංවරයෙන් සංවර වෙන පුද්ගලයා මගේ සිත තුළ අකුසලයක් ඇති වෙනවා, අකුසලයක් ඇති වෙනවා, අකුසලයක් ඇති වෙනවා කියලා මෙනෙහි කරලා ඒ අකුසලයේ ඇති නොවීමට ඉඩ දෙන්නට ඇති නොවීමට ඉඩ සලස්වනවා. නැත්නම් මේ හීන ප්‍රණීත ධර්ම මේ ඇතුනේ ප්‍රණීත ධර්මයක් නෙවෙයි, හීන ධර්මයක්, පහත් ධර්මයක්, අකුසල ධර්මයක්, ප්‍රණීත ධර්මයක් නෙවෙයි කියලා හිතලා ඒ හීන ප්‍රණීත භාවය දැනගෙනත් අපිට ඒන් වැළකෙන්නට පුළුවන්. සමත් කෙනෙකුට පුළුවන් සාවජ්ජානවජ්ජ ධම්ම. මේක වැරදි සහිත ධර්මයක්, නිවැරදි ධර්මයක් නෙවෙයි. එම නිසා මේකෙන් වළකින්නට ඕනේ කියලා ඒ වැරදි සහිත අකුසල චේතනාවන්ගෙන් අපට විනිර්මුක්ත වන්නට පුළුවන් වෙනවා. මේක සාමාන්‍යයෙන් කාටත් කරන්නට පුළුවන් ඥාන සංවරය ක්‍රියාත්මක කරනකොට. මේන් එහාට කියන කොටස් නම් එසේ සෑම දිනාටම ක්‍රියාත්මක කළ හැකි ධර්ම නෙවෙයි. විශේෂයෙන්ම මෙහිදී තමයි අපේ ප්‍රඥාව වැඩ කරන්නේ. මෙහිදී තමයි අපිට හමු වන සෑම අරමුණු වලම යථා සත්‍යය අවබෝධ කරගන්නට හැකිවන්නේ. අපි මේ සංසාරයේ මේ දක්වා ගමන් කළේ මේ දුකින් දුකටම අපි පත්ුනේ අන් කිසිවක්ම නිසා නෙවෙයි. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන්ට හමු වන රූප, ශබ්ද ආදී අරමුණු කෙරෙහි අපි මුලා වුණ නිසා. අරමුණෙහි මුලා වෙලා. ඒ අරමුණෙහි මුලා වීම ස්වરૂපයේ නිසා අපිට ඒ අරමුණෙහි වැරදි ආකාරයෙන් අපි ඒ අරමුණු ගත් නිසා අපේ සංස්කාර, කුසල සංස්කාර ජනිත කරගත් නිසා සසරින් සතරට අපි ගමන් කරන්නේ. ඉදිරියටත් මේ අරමුණ වල තියෙන මුලාව අපිට අයින් කරගන්නට බැරි වුණා නම් දිගින් දිගටම සංසාරයේම ගමන් කරන්නට සිදු වෙනවා. දුකටම පත්වන්නට සිදු වෙනවා. මේ අරමුණු මුලාව නැති වෙන ආකාරයෙන් මෙනෙහි කරලා අරමුණේ තත්පරිදි යථා පරිදි දැනගෙන මුලා නොවී සිටීමයි ඥාන සංවරයේ සිටී තුළින් සිදුවිය යුත්තේ. අපි බොහෝ වෙලාවට මේකට කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියලා අරමුණේ මුලාවන එකට. අරමුණේ මුලා නොවී කටයුතු කිරීමට කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ තත්ත්වගතමෝ යෝනිසෝ මනසිකාරෝ. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ? අනිච්චේ අනිච්ඡන්ති, දුක්ඛේ දුක්ඛන්ති, අනත්තනි අනත්තාති, අසුභේ අසුභන්ති යෝනිසෝ මනසිකාරෝ පතමනසිකාරෝ. සත්‍යාපටික්ඛෝලේනවා චිත්තස්ස ආවට්ඨනා අංආවට්ඨනා අභෝගෝ සමන්නාහාරෝ මනසිකාරෝ අයං උච්චති යෝනිසෝ මනසිකාරෝ. මෙහෙමයි බුදු පියාණන් වහන්සේ
විභංගයේ ඒ විස්තර වශයෙන් ප්‍රකාශ කළේ. අපි යෝනිසෝ මනසිකාරයේ නුවණින් අරමුණු දෙස බලන්නට ඕන. කොහොමද? අනිච්චේ අනිච්ඡන්ති, දුක්ඛේ දුක්ඛන්ති, අනාත්තං අනාත්තාති, අසුභේ අසුභන්ති. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, අසුභ දේ අසුභ වශයෙන් අපි බලන්නට ඕන. එහෙම බලනකොට ඒක තමයි යෝනිසෝ මනසිකාරය, පත මනසිකාරය කියලා කියන්නේ. නිවැරදි පත කියන්නේ නිවැරදි මාර්ගය කියන එක. වැරදි මාර්ගයට නෙවෙයි. අයෝනිසෝ මනසිකාරය නෙවෙයි. මෙන්න මේ විදිහට අපි අරමුණේ මුලා නොවි අපට හමු වෙන අරමුණු හමු වෙන සෑම අරමුණක්ම පවත්නා වූ යථා සත්‍ය අවබෝධ වෙන ආකාරයෙන් කටයුතු කිරීමයි ඥාන සංවරය තුළින් සිදුවන්නේ. මෙය එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන දවස්වලදී ඒ කාලය තුලදී සෑම දිනකටම කරන්නට පුළුවන් සතිය සහ නුවණ දියුණු වෙලා තියෙනවා. මේ භාවනා පන්තියට පැමිණි අද නැහැ අවුරුදු 10ක පමණ පුංචි දැරවියක් අපට කියපු කතාවක් මතක් වුණා. ගෙදරට ගියාට පස්සේ භාවනා කරලා ඉවරලා පියාණෙම රේඩියෝ එක දානකොට නැත්නම් ටෙලිවිෂන් එක දාලා සින්දුවක් එහෙම අහනකොට ඕක අනිත්‍යයි ඔක වහලා දාන්න කියන ඒ පුංචි දැරවිය කියනවා. එතකොට පියා සිනහසිනවා. ඇත්ත වශයෙන්ම සුරතල් මෝකින් පිටවුණු ලාභාල වචනයක් වුණත් අතීත සංසාරයේ කරන ලද පාරමී ශක්තියක් තුලින් මේ වචනේ පිටවන්නේ. මේ එහෙම නැතුව තම කෙනෙකුට මේ වචන පිට කරන්නට බෑ. අවුරුදු 10ක පමණ කුඩා දැරියක් මේ කතා කරන්නේ. අපිට පුළුවන් මේ අනිත්‍ය වශයෙන් අපට හමු වන අරමුණු දකින්නට. ඒදී හැබැයි අර ඒ දැරියෙක් කීසේ අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමට වඩා දෙයක් අපිට කරන්නට තියෙනවා. දැන් මාර එකම උදාහරණය දිගටම අප ගන්නවා. කෙනෙක් අපිට බලිනවා කියන උදාහරණය මේට අනුකූලව මේ පින්වත් අය අනිත් ඉන්ද්‍රයන්ට ප්‍රතිබද්ධ වූ අරමුණු ගැනත් ඒ ආකාරයෙන් මෙලෙසින්ම කටයුතු කළ යුතු බව වටහා ගන්නට ඕන. ඒ කියන්නේ මේ ඇහැ කනයි ශබ්දයයි අරගෙනයි අපි කතා කරන්නේ. ඇහැයි රූපයයි නාසයයි ගඳ සුවඳයි දිවයි රසයයි ශරීරයයි පොට්ටබ්බයි මනසයි ධර්මයි කියන වෙනස් අරමුණු වලට මේ ආකාරයෙන්ම කටයුතු කරන්නට ඕන බව අන්වේ ඥානයකින් අවබෝධ කරගන්නට ඕන. දැන් අර පුද්ගලයා බන්නකොට අපි දැන් ඥානයෙන් සංවර වීමට යන්නේ ඒ ශබ්දයේ දෙසම අප බලාන සිටිනවා. ශබ්දයේ ඇති නැති යනවා. අනිත්‍ය යනවා. ඒ වගේම ඒ ශබ්දයේ අහන ශබ්දයේ දැනෙන අපේ සිත දිහා බලනවා. ඒ සිතත් මොහොතින් මොහොතම ඇති නැති යනවා. අර අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම සාමාන්‍ය සෑම කෙනෙකුටම කරන්නට පුළුවන්. නමුත් මේ අනිත්‍යයට යන ආකාරයේ දැකීම ප්‍රත්‍යක්ෂ ලෙසින් හදතුලින් පෙනීම සෑම කෙනෙකුටම කරන්නට බෑ. ඒක කරන්නට නම් ප්‍රඥාව සහ සමාධිය දියුණු වෙලා තියෙන්නට ඕනේ. එම නිසා අපේ ප්‍රඥාව සමාධිය දියුණු වෙන ආකාරයෙන් අපි වැඩ කරන්නට ඕන. විශේෂයෙන්ම භාවනා කරන දවස්වලදී එදිනදා ජීවිතයටත් අප මේ කියන කරුණු එකතු කරගන්නට පුළුවන්. කැමැති කෙනෙකුට හැකි කෙනෙකුට අර ශබ්දය එතනම නැති යනවා. ශබ්දයේ දකින්න සිතත් නැති යනවා. මේ හැර මෙතන ඉතින් ගන්නට දෙයක් නැහැ. බණින පුද්ගලයා අපිට සංස්කාර ජනිත කරගෙන සසරේම දුකේම ගැලෙනවා. අපි ඒකම අරමුණක් කරගෙන සසරින් ගැලවීමේ මාර්ගයක් බවට ඒපත් කරගන්නවා. අපි විදර්ශනා අසකින් අපට හමු වන අරමුණ දකිනවා. අනිත්‍ය අනිච්ඡන්ති අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා. මෙන්න මෙහෙම කටයුතු කරන්නට පුළුවන් මේ ඥාන සංවරය ක්‍රියාත්මක කරන විට. යම් කිංචි සමුදය ධම්මං සං නිරෝධ ධම්මං චිපජානාති කියලා බුද්ධ පාඨයේ මුඛ පාඨයක් තිබෙනවා. යම් කිසි හේතුවකින් හටගත් දෙයක් තිබෙනම් මේ සියලුම ධර්ම නිරුද්ධ වී යනවාය. මෙන්න මේකත් අපිට බලන්නට පුළුවන්.
මේ සෑම දෙයක්ම බලන්නට පුළුවන් කියන එකක් නෙවෙයි මේ විස්තර කරන කරුණු අතරින් එකක් හෝ දෙකක් හෝ තමාට හැකියාකාරයෙන් හෝ බැලීමයි කල යුතු බවයි අප මේ ප්‍රකාශ කරන්නේ. අර බණින පුද්ගලයාගේ ශබ්දය දැන් අපි හිතමු විනාඩි 2-3ක් තිස්සේ බැන්නම් අපි අනිත්‍යයි කියලා මෙනෙහි කළා පළමුවෙන්ම ඊට පස්ව තවත් ඥානයේ දියුණු කෙනෙක් සිටිනම් මේ අනිත්‍යයට යන ආකාරය දැක්ක තවත් ඥානයේ දියුණු කෙනෙක් සිටිනම් විනාඩි 2ක් බණිනකොට අර කලින් විනාඩියේ දැනපු ශබ්ද ඔක්කොම නිරුද්ධ වෙලා ගිහිල්ලා නිවිලා ගිහිල්ලා මේ මොහොතේ ශබ්දය අහන සිට ඇති වෙනකොට මේ මොහොතට පෙර තිබුණු සියලුම මේ ශබ්ද අහපු සිතුවිලි පහනක් නිවුනසේ නිවිලා ගිහිල්ලා මේ නිවීම දෙසට අපේ අවධානය යොමු කරනවා. අර පුද්ගලයා බණිනවා දැන් භාවනා කරනකොට මේක විශේෂයෙන්ම ගන්න පුළුවන්. අර පුද්ගලයා බණිනවා. දැන් අපිට මේ මොහොතේ මේ ඉස්සෙල්ලා තිබ්බ ශබ්දකෝ ඒවා බලනකොට ඔක්කොම නිවිලා ගිහිල්ලා නිරුද්ධ වෙලා ගිහිල්ලා. දැන් අපිට මේ ශබ්දේ ඇහෙනවා. මේ ඇහෙන්න පෙර දැන් තප්පරයකට දෙකකට උඩදී ඇහිච්ච ශබ්ද ඇහිච්ච සිතිවිලි කෝ ඒව නිරුද්ධ වෙලා ගිහිල්ලා. අනිත්‍ය නිවි එතන නිරුද්ධ වී යාම. නිවි යාම. මෙන්න මේ නිවි යාම කෙනෙකුට දකින්නට පුළුවන් මේ ඥාන සංවරය හරියට ක්‍රියාත්මක කරනකොට. ඇත්ත වශයෙන්ම ඒ නිවි යාම හරියටම දකිනවා නම් අපේ සෑම ඉන්ද්‍රියක් තුළින්ම හමුවන සෑම අරමුණකම නිවි යාම අපට දකින්නට හැකි වුණොත් මෙවැනි කෙනෙකුගේ බැනීමක් පවා අපේ නිර්වාණය අවබෝධ කර ගැනීමට සමත් වන භාවනා කර්මස්ථානයක් වන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ භාවනාවට විදර්ශනා භාවනාවට ගන්න අරමුණු දහස් ගණන් තිබෙනවා. එකක් නෙවෙයි ඕනෑම දෙයක් විදර්ශනාවේ භාවනාවේ අරමුණක් කරගන්නට පුළුවන් විදර්ශනා අරමුණක්. අප දන්නවා අර පසේ බුදුරජාණන් වහන්සේගේ අපදාන පාඩෙන් අපි කියවලා තියෙන උන්වහන්සේගේ චරිතාර්ථ අපදාන ඒ සෑහුඟක් පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ මේ ගහක කොළයක් වැටෙනවා දිස බලාගෙන ඉඳලා. නැත්තම් ගහක මල් පිපිලා තියෙනවා පස් වෙනකොට මේ මල් ඔක්කොම හැලිලා තියෙනවා. නැත්තම් කාන්තාවගේ අතක තියෙන වළලු දෙක එකට ගැටෙන ශබ්දේ මේ භාවනා අරමුණ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා ඒ තුලින් උන්වහන්සේලා අරහත් ඵලයේ පවා සාක්ෂාත් කළා. අපිට මේ විදිහට එදිනදා ජීවිතයේදී හමුවන අරමුණු විදසුන් ඇසින් දකින්නට පුළුවන් වුණා නම් අපිට පසේ බුද්ධත්වයේ කෙසේ වෙතත් අඩු වශයෙන් අරමුණේ මුලාන වී සෝවාන් මාර්ගයවත් ලබා ගැනීමට එය කවදා හෝ දවසක හේතු වෙනවා ඇති. මේ විදිහට අනිරෝධය දකිමින් අපට මේ ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. තවත් කෙනෙකුට දුක්ඛය දකිමින් මේක දුකක් බව අවබෝධ කර ගැනීම සංවර වෙනවා. ඇත්ත වශයෙන්ම මේ විදර්ශනා භාවනාවක් කෙරෙන්නේ දිනදා ජීවිතය තුළදී නැත්තම් භාවනා කරන කාලය තුළදී මේවා මේ ඇයිට තේරෙන්නේ නැත්තම් අඩු වශයෙන් සමාධිමත් සිතකින් ඉඳගෙන කියන ධර්ම මොනවද කියලා නිකන් තේරුනේ නැතත් ඒ දෙසම අවධානයවත් යොමු කරගෙන සිටින්න. අර මැඩියෙකුට බුදුබණ අහනකොට කෙවිත්තක් ඇනිලා මැඩියා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ මණ්ඩුක කියලා දේව පුත්‍රයෙක් කියලා ඉපදුනා කියනවා. බුදුබණ තේරුන්නේ ඒ බුදුබණ ආහා හිතියා සිත ප්‍රසාදයටපත් කරගෙන. එනිසා මේවා තේරුනේ නැතත් කමන්නේ නිකන් හරි ඒ සඳහා අවධානය යොමු කරමින් සිටින්න. දැන් මේක දුකක් වශයෙන් බලනවා. දැන් ඇත්ත වශයෙන්ම අපේ සිත තුළ යම් සංස්කාර ධර්මයක් ඇති වෙනවා නම් ඒක ඒකාන්ත වශයෙන්ම දුකක්. විශේෂයෙන්ම අපේ සංස්කාර අපේ සිත තුළ කෙනෙක් අපිට දැන් බණින උදාහරණයක් අපි ගන්නේ ඒ තුලින් අපිට දෝෂයක් නැත්තම් අමනාපයක් ජනිත වන්නේ අමනාපයක් ජනිත වෙනකොටම ඒ දෝෂය ඇති වෙනකොටම අපිට සිතට දැනෙන්නේ මහා කායික දුකක්. ඒකට ප්‍රතිවචන කියනකොට නැවත අකුසල සංස්කාර අපේ සිත තුළින් ඇතිවන්නේ අපේ චිත්ත සංතානයේ දැවෙනවා පරිලාහයටපත් වෙනවා. සාමාන්‍ය ඕනෑම සිතක් පහළ වීම දුකක්. ඒක අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සාමාන්‍යයෙන් හොඳට සමාධියක් තියෙන පුද්ගලයෙකුට පළවෙනි ධ්‍යාන ආදී ඒ ධ්‍යානයක ඉන්න ගමන් වෙනස් සිතිවිල්ලක් ඇති කරගත්තොත් එහෙම එයාට තේරුම් ගන්නට පුළුවන් අත්දකින්නට පුළුවන් මේ සිතට අනවශ්‍ය සිතුවිලි ඇතිවීම කොයිතරම් දුකක්ද කියලා.
අර ධ්‍යාන සුවේ සිටිනවා වගේ නිවි වෙනස් සිටිවිල්ලක් කුසල සිටිවිල්ලක් වත් ඇති වෙනකොට අර සිතේ තියෙන සාන්තිය නිවීම, කයේ තියෙන නිවී යාම නැති වී යනවා. එතනම ඒක දුකක් බවට පත් වෙනවා. මේ දුක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් සියලුම සංස්කාර අත්හැරලා තියෙන විමුක්ත සිතකට රහතන් වහන්සේ කෙනෙකුගේ සිතකට කිසිම සිතවිල්ලක් දලන්නේ උන්වහන්සේලාගේ සිත නිරන්තරයෙන්ම අඛණ්ඩ ලෙසම කිසිම අරමුණක් නැතුව නිරාලම්බනව ඔහි පවතින දැනීම මාත්‍රයක් පමණයි. උන්වහන්සේලාට නිරන්තරයෙන්ම අවශ්‍ය වන්නේ සිතවිල්ලෙන් සිටීමට. මොකද ඒ කිසිම දුකක් නැති නිසා. ඒ සිතවිල්ලෙන් සිටින විට යම් කිසි විදියකින් මොකක් හරි කුසල අකුසල හරි සිතවිල්ලක් පහළ වෙනකොට අර සිත නැති වෙන නිසාම ඒක බරක් බව දැනෙනවා, ඒක දුකක් බව දැනෙනවා. මේ අවිජ්ජාව නිසා සංස්කාර ජනිත වුණා. අවිජ්ජාව නිරුද්ධ වෙච්ච නිසා සංස්කාර නිරුද්ධ වී ගියා. ඒ තත්ත්වයෙන් උද්ගත වූ ප්‍රතිඵලයක් ඒ. එවැනි කෙනෙකුට නම් අප කියන කතාවේ සත්‍යතාවය මනමින් වැටහෙනවා. සාමාන්‍ය කෙනෙකුට සිතවිල්ලක් ඇතිවීම දුකක් කියන එක තේරුම් ගන්නට බෑ. කොහොම වුණත් මෙහිදී අපිට අකුසල සංස්කාර ජනිත වීම දුක හිතට මේක දෙවීමක් හිතේ තැවීමක් කියන එක නම් කාටත් අවබෝධ කරගන්නට පුළුවන්. මෙහිදී මෙන්න මේ අකුසල සංස්කාර ඇතිවීම ඒකාන්ත වශයෙන්ම දුකක්. මේකට ප්‍රතිවශයෙන් අපි යම් කිසි දෙයක් කළා නම් ඒකිනුත් ඇතිවන්නේ අකුසල සංස්කාර ජනිත වීම. මේ අකුසල සංස්කාර නිසාම අපි සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා. අපේ මේ සසර දුකේම අපට ගැලෙන්නට සිදු වෙනවා. මේකේ කාන්ත දුක්ඛ සත්‍යය කියලා අවබෝධ කරගන්නට පුළුවන්. කියන්නේ අකුසල සංස්කාර හෝ කුසල සංස්කාර ඇතිවීමම දුක්ඛ සත්‍යයක්. ඒකම දුක්ඛ සමුදය සත්‍යයක්. මොකද නැවත සංසාරයේ ඒ තුලින් උපදින්නට සිදුවන නිසා, දුකෙහිම ගැලෙන්නට සිදුවෙන නිසා. මෙන්න මේ දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය දකිමින් අර අසුවන සංස්කාර ධර්ම දුකක් වශයෙන් කෙනෙකුට අවබෝධ කරන්නට පුළුවන් නම් මෙන්න මේදී ඥාන සංවරය ක්‍රියාත්මක කරගෙන කෙනෙකුට මේ අවශ්‍ය නම් එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට පුළුවන්. මේ පින්වත් අය එසේ කරන්නට නොහැකි නම් මේ පින්වත් අයට අඩු වශයෙන් මේ භාවනා කරන දවස් තුළදීවත් එසේ ක්‍රියාත්මක කරන්නට ඕන. මේ විදිහට දුකක් වශයෙන් දැකලා මේ ඥාන සංවරය ඇති කරගන්න. තව කෙනෙකුට කර්මඵල ගැන හිතලා ඥාන සංවරය ඇති කරගන්නට පුළුවන්. අපිට අනිෂ්ට වූ අප්‍රිය වූ විපාක ලැබෙන්නේ, අරමුණු ලැබෙන්නේ අපි කරන ලද අකුසල වල විපාකයක් වශයෙන්. අපට නරක වචන අහන්නට ලැබෙන්නේ, නරක රූප දක්නට ලැබෙන්නේ. මේ විදිහට අනිකුත් ඉන්ද්‍රයන්ට අපි අප්‍රිය කරන අරමුණු හමුවන්නේ අපිම කරන ලද අකුසල වල විපාක වශයෙන්. මෙහිදී එවැනි අරමුණු දැක්කට පසුව හමු වුණාට පසුව අරමුණේ අපි මුලාවන්නේ නැහැ. මේවා අප කරපු අකුසල කර්ම වල විපාක. ඒකාන්ත වශයෙන් මේ විපාකේ මට එනවමයි. මේ විපාකයෙන් මට ගැලවෙන්නට බෑ. මේ විපාකයට මම මුහුණ දෙන්නට ඕන. එහෙම මුහුණ දෙයිලා නැවත මේක අකුසල කර්මයක් බවට පත් කරගන්නට හොඳ නෑ. අතීතයේ කරපු අකුසල විපාක වලින් අකුසල ශක්තියින් තුලින් මේ අනිෂ්ට විපාකේ ලැබුණා. මේ අනිෂ්ට විපාකයේ නැවත මා අකුසලයක් බවට පත් කරගන්නේ නැහැ, පත් වෙන්නට දෙන්නේ නැහැ කියලා හිතලා මෙහිදී අපට සංවර වෙන්නට පුළුවන්. කර්මඵල ගැන ඇදහිීමකින් යුතුව මේවා කරන්නට ඥානෙ තිබෙන්නට ඕන. ඥානෙ ප්‍රඥාව නැති කෙනෙකුට මේවා තේරෙන්නේ නැහැ, කරන්නට බෑ. මේ විදිහට කෙනෙකුට සංවර වෙන්නට පුළුවන්. තවත් ආකාරයකින් ඥාන සංවරය ක්‍රියාත්මක වෙනවා. මේක තමයි ඊටාත්ම වැදගත් කොටස. මෙතන ආත්මයක් නැති බව දකිමින් සංවර වීම, අනාත්මය දකිමින් සංවර වීම. විශේෂයෙන්ම මෙහිදී අප පිළිපැදිය යුතු කරුණු දෙකක් තිබෙනවා. නැත්නම් තුනක්. අර සද්දේ අහන්නේ මම කියන හැඟීම අපි අයින් කරගන්නට ඕනේ මුළු ජීවිතේ පුරාම. මම අහනවා කියන හැඟීම ඒක වැරදි එකක්. මට ඇසෙනවා කියන එක වැරදි එකක්. මේවා ඇති නැති යන හේතුඵල නාම ධර්ම විනා අන් කිසිවක් නෙවෙයි.
මේ නිසා මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන ආකාරයෙන් අපි අරමුණේ මුලා නොවි අරමුණේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා. අප බොහෝ වෙලාවට අපට හමුවන දේවල් දකින්නේ නිත්‍ය වශයෙන් නැත්නම් සුභ වශයෙන් නැත්නම් සුඛ වශයෙන් නැත්නම් ආත්ම වශයෙන් අපට හමුවන අය කාන්තාවන් වශයෙන් පිරිමින් වශයෙන් සත්‍යයන් වශයෙන් දකින්නේ. මේ අරමුණු මුලාව අපි අයින් කරන්නටයි මේ හදන්නේ. දැන් අර ශබ්දේ ඇහෙනකොට වරක් ශබ්දයේ දේශ බලන කිසිම දෙයක් නැතුව නැවත ඒ දෙක ශබ්දේ ඇහෙන සිත දේශ බලනවා ඊළඟට. මේ විදිහට මාරුවෙන් මාරුවට වරක් ශබ්දයේ දේශත් ඊළඟට ඒ දැනෙන සිත දේශත් බලනකොට අපිට පැහැදිලිවම පේනවා මෙතන ශබ්දයක් තියෙනවා ඒ දැනෙන සිතක් තිබෙනවා. මේ හැර මේ ධර්ම දෙක හැර මේ ශබ්දයේ අහන පුද්ගලයෙක් ඉන්නවද කියලා විමසීමකින් බලනකොට අපට කොතනකවත් දකින්නට නැහැ ආත්මයක් කියලා සත්‍යය කියලා ගන්නට දෙයක්. ශබ්දය ඇතිවීමත් ශබ්දේ දැනගන්නා සිත ඇති වී නැති වී යාමත් පමණයි සිදුවන්නේ. මේක අපේ කැමැත්තට අනුකූලව සිදුවන දෙයක් නෙවෙයි. හොඳ ශබ්දයක් ඇසුණත් ඒකත් දැනෙනවා. නරක ශබ්දයක් ඇති වුණත් ඒකත් අපිට දැනෙනවා. නොදැන ඉන්නට බෑ. මෙහිදී අප දැනගන්නට ඕන. අපේ කනට කවර ශබ්දයක් ඇසුණත් ඒක දැනගන්නා සිතක් පහළ වෙනවා. අපට ඕන විදිහට නෙවෙයි නාම ධර්මයක්. ඒ නාම ධර්මයේ පහළ වෙලා ඔහි නැති වෙනවා. දැන් කුරුල්ලෙක් හඬනවා ඒ ශබ්දය ඇහෙනවා ඒක නැති වී යනවා. අපි කුරුල්ලගේ හඬ කෙරෙහි ගැටෙන්න යන්නේ. නැත්නම් ඔය වාහනයක් යන ශබ්දයක් ඇහෙනවා ඒකත් කනේ වැදෙනවා ඒකත් දැනගන්න සිතක් පහළ වෙනවා. මේ වගේ තමයි કોઈ ශබ්දයක්. හොඳ ශබ්දයක් ඇහුණත් ඒක දැනගන්න සිතක් ඇති වී නැති වී යනවා. නරක ශබ්දයක් ඇහුණත් ඒක තේරුම් ගන්නා සිතක් ඇති වී නැති වී යනවා. අපට ඕනෑ විදියට පවතින ධර්ම නෙවෙයි නිකම් හේතුන්ට අනුකූලව ඇති වී නැති වී යන නාම මාත්‍ර. මේ தත්ත්වය අවබෝධ වෙනකොට මට බැන්නා කියන හැඟීම මම අහනවා කියන හැඟීම ගැලවෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ සිදුවන්නේ මේ මම කියන වැරදි අවබෝධය නිසා. මට කළා මට සිදු වුණා මගේ කියන මේ වැරදි දෘෂ්ටිය නිසා. මේ සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාවලිය හරියටම කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් නම් රූපගොඩේ පාගේ පවතින බව ඒ වගේම ඒ ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පසුව ඒ තුලින් පහළ වෙන නොඑක ආකාර සිතුවිලි අපේ කැමැත්තක් අකමැත්තක් නැතුව ඉබේ ඇතිවි නැති වී යන ආකාරය පැහැදිලිව දකින විට අපට මේ අපේ පංචස්කන්ධය තුල ආත්මයක් කියලා සත්‍යයක් කියලා ගන්නට මොකද්ද තිබෙන්නේ කියන අවබෝධය ඇති කර ගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ අවබෝධය අපට ඉතාම උපකාර වෙනවා විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය කැඩීමට අස්මිමානේ නිරුද්ධ කිරීමට. එදිනෙදා ජීවිතය තුළදී හමුවන සෑම අරමුණක් තුළදීම අපිට පුළුවන් අවශ්‍ය නම් ප්‍රඥාව තිබෙනවා නම් මේ අන්දමින් ක්‍රියාත්මක වීමට. හැබැයි ඉතින් ප්‍රඥාව නැති කෙනෙකුට මේවා අප්‍රංශ මෙන්න මේ විදිහට ආත්මයක් නොවේ මේවා අනාත්ම ධර්ම වශයෙන් යම් කිසි කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒදීත් අප ක්‍රියාත්මක කරවන්නේ ඥාන සංවරය. අනාත්මදේ අනාත්ම වශයෙන්ම දකිනවා. තවත් කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් කටයුතු කරන්නට හමුවන අරමුණු කෙරෙහි ඒ අරමුණේ මුලා නොවී සිටීමට නම් මේ තුලින් සිදුවන සත්‍ය ක්‍රියාවලිය දකින්නට පස්සේ තුලින් මේ වේදනා ආදිය සිතුවිලි ආදිය පහළ වෙන ආකාරය දැකීම තුලින් මේක තේරුණාද මන් දන්නේ. දැන් අපි හිතමු මේ පුද්ගලයා අපට බනිනවා. ඒ බනින අවස්ථාවේදී ශබ්දය අපේ කනේ වදිනවා. ඒ තුලින් අපට ශබ්දය දැනගන්නා සිතක් පහළ වෙනවා. මෙහිදී අපට පටිච්ච සමුප්පාද ධර්මයේ කියන ගැඹුරු ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය ප්‍රඥා ඇසින් දකින්නට පුළුවන් වෙනවා. මේ ධර්මයේ මා නැවත ප්‍රකාශ කරන ප්‍රඥාවන්තයන්ට මිසක් මෝඩයන්ට නෙවෙයි කියලා. එම නිසා අපි
පටිච්ච සමුප්පාද චක්‍රයේ ඉදිනදා ජීවිතය තුළදී ක්‍රියාත්මක වන ආකාරය මෙලෙසින් බලනවා. මෙන්න ශබ්දේ දැනගන්න සිත කන මෙන්න ඒ දෙකේ වැඩිම නිසා පහළ වෙන්නේ සිත. මේ තුනට තමයි පස්සේ කියන්නේ සෝත සම්පස්සේ කියන්නේ. සෝතංච පටිච්ච සද්දේති උප්පජ්ජති සෝත විඥානං තින්නං සද්දති සෝත සම්පස්සෝ. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් අපි පැහැදිලිව බලනවා භාවනා කරන කාලය තුල නැත්නම් මෙදිනා ජීවිතයේ හමු වන අරමුණු තුළින් මෙන්න අරමුණ මෙන්න ඉන්ද්‍රිය මෙන්න ඒ නිසා පහළ වුණු සිත මේ ධර්ම තුන හැර මෙතන වෙන මොනවද තිබෙන්නේ? ශබ්දේ වෙන ධර්මයක්, කන තවත් ධර්මයක්. ඒ නිසා පහළ වෙන සෝත විඥානයේ කනේ පහළ වෙන දැනීම තවත් ධර්මයක්. මේ ධර්ම තුන පැත්තකට අයින් වුණා නම් මෙතන මොනවද ගන්නට තිබෙන්නේ? කිසිවක් නැහැ. පස්සේ බලනවා. එතකොට අපිට පේන්නේ පස්ස පච්චා වේදනා. මෙන්න මේ පස්සේ තුලින් අපිට මෙහිදී අපගත් උදාහරණයට අනුකූලව දුක් වේදනාවක් ඇති වෙනයි කියන්නේ. මේ විදිහට පස්සේ නිසා වේදනාව ඇති වෙන ආකාරයක්, වේදනාව නිසා ඒකට ඇලීමක් හෝ ගැටීමක් හෝ ඇතිවීම තුළින් ඇති වෙන සංහාවත් මේ ආදී ආකාරයෙන් ඉදිරියට පටිච්ච සමුප්පාද ධර්මයේ අපේ චින්තාණය තුළ ඇතිවි නැති යන ආකාරය තවත් කෙනෙකුට දකින්නට පුළුවන්. අවශ්‍ය කෙනෙකුට ආපස්සට පටිච්ච සමුප්පාදය බලන්නට පුළුවන්. මෙන්න මේ පස්සේ ඇතුනේ කුමක් නිසාද? මෙන්න මේ සෝතේ නැත්තම් මේ කන නිසා. කන ඇතුනේ කුමක් නිසාද? නාම රූප නිසා. නාම රූප මොකක් නිසාද ඇතුනේ? ප්‍රතිසන්දි විඥානය නිසා. මේ ආදී දෙසින් පස්සට පටිච්ච සමුප්පාද ධර්මයන් දකින්නට පුළුවන්. මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයන් පොත්පත්වල නෙවෙයි එදිනෙදා ජීවිතයේ තුළදී අපේ සංසාරයේ තුලම ඇතිවි නැති යන නාම මාත්‍ර ධර්ම හැර අන් කිසිවක් නොවන බව අවබෝධ වෙනකොට හේතු සහ ඵල දකිනකොට අපි දුක්ඛයට දුක්ඛ සමුදය සත්‍ය අවබෝධ කරනවා. ඵලයේ ප්‍රති හේතුව දැකීම දුක්ඛ සමුදය සත්‍ය දැකීමක් වෙනවා. මේවා මේ ඇයිට තේරෙනවද දන්නේ? මා අද කීවා මුලදීම අද දේශනේ ටිකක් ගැඹුරුයි කියලා. ඉතින් තේරුම් නැතත් කරන්න දෙයක් නැහැ. අපි කතා කරන්නේ අද ප්‍රඥා සංවරය පිළිබඳව. මේ දක්වා අපි ප්‍රකාශ කළේ නැවත සිහිපත් කරන්නම් ඉතා කෙටියෙන් මේ අයට මේ දැනුම අලුත් වීමට ඥාන සංවරය ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් විසින් සාමාන්‍ය ඕනෑම කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ කුසල අකුසල ධර්ම වශයෙන් හීනප්පනීත ධර්ම වශයෙන් නැත්නම් සාවජ්ජාන වජ්ජ ධර්ම වශයෙන් ඒවා මෙහිණී කිරීම තුළින් මේවා කුසල් මේවා අකුසල් මේවා වැරදි මේවා නිවැරදි මේවා හීන ධර්ම මේවා ප්‍රණීත ධර්ම වශයෙන් මෙනෙහි කිරීම තුළින් මේක නෙවෙයි සත්‍ය වශයෙන් අප කළ යුත්තේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දේවල් එලෙසින්ම දැකීම අරමුණේ මුලා නොවීම එම නිසා අපි අප ගත්තේ උදාහරණයට කෙනෙක් බැනීම ඒ බණිනකොට ඒ සද්දේ නොතින් මොහොත නැති අනිත්‍යයට යන ආකාරය දකිනවා ඒක දකිනා සිතත් නැති යන ආකාරය දකිනවා මේක අනිත්‍යයි කියන අවබෝධය එවිට අපට ඇති වෙනවා මේ අවබෝධය ඇති වෙනකොට අපි විදර්ශනා භාවනාවක නිරත වෙනවා නිවනට ලං වෙනවා කුසල් රැස් කර ගන්නවා බණින පුද්ගලයා අකුසල් රැස් කරගෙන සංසාරයට ගමන් කරනවා තවත් කෙනෙකුට මේ නිරුද්ධ වීම දැකින්නට පුළුවන් නම් නිරෝධය දකින්නට පුළුවන් නම් අර විනාඩි 2-3ක් බැනිනකොට විනාඩියකට උඩදී තිබු ශබ්ද සියල්ලම නිරුද්ධ වෙලා ඒව දැනගත්තු සිත ආපස්සට හැරිලා බලනකොට පහනක් නිවනසේ නිවිලා ගොස් නිරුද්ධ වී ගිස් අන්නේ නිරුද්ධ වී යාම දැකීම තුළිනුත් අපට ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඒ වගේම මේවා දුක්ඛ ධර්ම වශයෙන් මේ සංස්කාර ජනිත වීම ඒකාන්ත වශයෙන් දුකක් ඒ වගේම මේ චිත්ත සංස්කාර නිසාම දුකක්ම ඇති වෙනවා මේ චිත්ත සංස්කාර දුක්ඛ සත්‍ය නැත්නම් චිත්ත සංස්කාර දුක්ඛ සමුදය සත්‍ය කියලා අවබෝධ කරගෙන කෙනෙකුට තවත් ආකාරයෙන් ප්‍රඥා සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඊටත් එහා නිවන දිනු කෙනෙකුට තමයි අනාත්මය දකිමින් ආත්මයක් නෙවෙයි කියන එක අවබෝධ කරගනිමින් මේ ශබ්දේ තියෙනවා මෙන්න කන තියෙනවා ඒ දෙක නැතිවීම නිසා සිතක් පහළ වුණා
මේ ශබ්දය සිතක් හැර මෙතන මේ ශබ්දය අහන පුද්ගලයෙක් නැති බව අවබෝධ කරගනිමින් අනාත්ම දර්ශනීය දකිමින් ඥාන සංවරය ක්‍රියාත්මක වීම ඊළඟ ප්‍රඥාවාදික පුද්ගලයාට කරන්නට පුළුවන්. තවත් කෙනෙකුට කර්මඵල ගැන ඇදහිීමක් ඇතිව මේ කරන්නට පුළුවන්. කියන්නේ අතීතයෙන් කරන ලද අකුසල කර්ම වල විපාක වශයෙන් මේ අනිෂ්ටෝ අකාන්තෝ අමනාපෝ මේ අරමුණු අපට හමුවන්නේ ඒ අරමුණු ඒ අකුසල විපාකයක් ඒ විපාකයේ නැවත අකුසලයක් බවට අපපත් කරගන්නේ නැහැ. කර්ම වට්ටය විපාක වට්ටයක් බවට පත් වුණා විපාක වට්ටය නැවත කිලේශ වට්ටයක් බවට පත් කරගන්නේ නැහැ කියලා හිතලා ඒ ඇත්ත ඇති සැටියෙන් දැකලා කෙනෙකුට සංවර වන්නට පුළුවන්. තවත් කෙනෙකුට මේදී පුළුවන් අර මා කියපු විදිහට පටිච්ච සමුප්පාද ධර්මයන් අපේ సంతාන තුළ ඇති වෙමින් නැති වෙමින් යන ආකාරය දැකලා ඥාන සංවරය ඇති කර ගැනීමට තවත් එහාට නුවණ දියුණු කෙනෙකුට ශූන්‍යතා දර්ශනය තුළින් මේ ඥාන සංවරය ඇති කර ගන්නට පුළුවන්. ශූන්‍ය ස්වરૂපයේ හිස් ස්වરૂපයේ අප එක දවසක් පැයක් විතර ශූන්‍යතාව පිළිබඳ දේශනා කළා. මේ ඇයට ඒ කරුණ දැන් සිහිපත් වෙනවා නම් හොඳයි. අපි ගත්ත උදාහරණයම කතා කරනවා නම් ශබ්දය කියන්නේ නිකන් ඇති වෙලා නැති යන රූප මාත්‍රයක්. ඒ ශබ්ද තරංග වශයෙන් පාවිලා ගියා. ඒක ගන්නට කිසි දෙයක් නැහැ. ශබ්දේ අහපු සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගියා එපමණයි. මේකේ අල්ලන්නට සාරයක් නැහැ. අපි මේක මම වින්දය, මට බැන්නය, මට රිදුනය කියන වැරදි අවබෝධයේ අපේ සිත තුළ තියෙන නිසා මේ ශබ්ද අල්ලාගෙන දඟලන්නේ. එතකොට අර වේගෙන් හමන සුළඟක් අත් දෙක දිගහැරලා අපි බදා ගන්නට උත්සාහ කරනවා. අපේ අත් දෙක කිට්ටු වීමට ප්‍රථමයෙන්ම සුළඟ පාවී ගොස් ඉවරයි. අපට අල්ලන්නට දෙයක්වත් නැහැ. අල්ලන්නට හැකියාවකුත් නැහැ. මෙන්න මේ වගේ මේ අපට හමුවන අරමුණු සෑම මොහොතක් තුළින්ම ඇති නැති යනවා. අනිත්‍යයෙන් අනිත්‍යයට යනවා. අපි අල්ලන්නට ඉස්සෙල්ලා ඇති වෙච්ච දේ නැති වෙලා ගිහිල්ලා අල්ලන්නට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මේ මුලාව නිසා අපිට මේවා තේරෙන්නේ නැත්තේ. අල්ලන්න කිසිවක් ඉතුරු වෙලා නැහැ. අල්ලන්නත් බෑ. අල්ලන්න යන්නේ සිතකින් ඒ සිතත් ඇති වී නැති වී යනවා. මෙන්න මේ විදිහට සද්දේ ඇති කරන පුද්ගලයා කියන්නේ නාම රූප දෙකක් අන් කිසිවක් නෙවෙයි. සද්දේ අහන පුද්ගලයා කියන්නේ නාම රූප දෙකක් අන් කිසිවක් නෙවෙයි. මේ සෑම නාම ධර්මයක්ම ඇති වී නැති වී යනවා. ඒ නැති වී යනකොට ඒක ගන්නට කිසිම හරයක් සාරයක් අගයක් නැහැ. රූප කොට කියන්නේ ධාතු මාත්‍ර පඨවි ආපෝ තේජෝ වායු. අන් කිසිවක් නෙවෙයි. මේ දර්ශනේ හරියට අපිට දකිනවා නම් මෙහි සත්‍යයේ පුද්ගලයේ ගන්නට නැති සිස්සු රූපය අපට අවබෝධ කරන්නට පුළුවන්. ශුන්‍යතෝ ලෝකන්න වික්ඛස්ස ශූන්‍ය වශයෙන් ලෝකයේ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එවැනිසා මේ ශූන්‍ය තත්ත්වයේ දැක අපට ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. භාවනාව තුළදී හරියටම ශූන්‍යතාවයේ දර්ශනය කරනවා නම් ඇත්ත වශයෙන්ම වූ නිවනට ඉතාමත්ම සමීප වෙලා සිටින්නේ. සම්පූර්ණ සර්ව ශූන්‍යත්වයක් ඉක්මවා ගොස් අත්දකින ධර්මයේ නිර්වාණය කියන්නේ. අපේ ඇඟේ අපේ මේ රූප ගොඩ සම්පූර්ණයෙන් හිතට නොඇති යාම, සිතට නොපෙනී යාම, නාම ධර්ම සම්පූර්ණයෙන් සිතට නොඇති යාම, සර්ව ශූන්‍ය සත්‍ය දැකීම, ඒ ශූන්‍යත්වයේ ඉක්මවා යාම නිර්වාණ ධාතුව. එතකොට මේ අප ක්‍රියාත්මක කරන්නේ විදර්ශනා භාවනාවක්. මේක හරියට තේරුම් ගන්නට ඕන. තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේ ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඉමේ ධම්මා පරිඤ්ඤය ඉමේ ධම්මා භාවේතබ්බා මේ ධම්මා පහතබ්බා. මේ ධර්ම පිරිසිදු ගත යුතුයි, මේ ධර්ම ප්‍රහාණය කළ යුතුයි, මේ ධර්ම භාවිතා කළ යුතුයි කියන අවබෝධය තුළින් පිරිසිදු ගත යුතු ධර්මය පිරිසිදු දැනගන්න ඕන. මේ අන් කිසිවක් නෙවෙයි, මේ ඇතිවෙන්නේ දුක්ඛ සත්‍යය. ඒකයි පිරිසිදු දැනගන්නේ. ඉමේ ධම්මා පහතබ්බා මේ ධර්මයේ ප්‍රහාණය කර යුතුයි. මේ දුක්ඛ සත්‍ය අල්ලාගෙන ඒ තුලින් සංස්කාර ජනිත වීම අත්හල යුතුයි. පොත්පත්වල කියන හැටියට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, අවිජ්ජා ආදී ක්ලේශ ධර්ම අත්හල යුතුයි. ප්‍රායෝගික ඇසින් බලන විට හමුවන අරමුණු මැද්දේ
ඇති වෙන සංස්කාර අතහැර යාමයි ප්‍රහාණය කිරීම කියන්නේ. පහතබ්බ ධම්ම කියන්නේ. මොකද මේ සියලුම ධර්ම අපි අත්හරින්නටයි යන්නේ, ප්‍රහාණය කිරීමටයි යන්නේ. සංස්කාර නැතිව විසංස්කාර දතවීමටයි අපි මේ කටයුතු කරන්නේ. එම නිසා මේ විදිහට අපිට කටයුතු කරන්නට පුළුවන් වෙනවා. එහෙම කෙනෙකුට කටයුතු කරන්නට පුළුවන් නම් ඒදීත් අපිට සිදුවන්නේ මොනවද? මෙන්න මේවා ප්‍රහාණය කළ යුතු ධර්ම, මේවා පිරිසිඳගත යුතු ධර්ම, වැඩි යුතු භාවේතබ්බ ධම්ම භාවිතා කළ යුත්තේ මොකද්ද? මේ අතහැරීම භාවිතා කළ යුතුයි, ඇල්ලීම නෙවෙයි. නච්ච කිංචි ලෝකේ උපාදීති, කිසිවක් උපාදාන කරන්නේ නැහැ. සියල්ලම සබ්බේ ධම්මා වික්‍රේ නාලන්න අබිනිවේෂාය, සීලුම ධර්මයන් අබිනිවේෂණය කිරීමට නෙවෙයි මහණෙනි තියෙන්නේ. නාඤ්ඤත් සබ්බ නිස්සග්ගා සොත්තින් පස්සාමි පාණිනං, සියල්ල අතහරින්නේ නැතුව මේ නිවන කෙනෙකුට සාක්ෂාත් කරන්නට බෑ. එම නිසා මේ අරමුණේ පැටලී සිටීම මම අතහරිනවායි කියලා මේ අතහැරීම අපට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. බුද්ධ ශාසනයේ සාරය මෙතන අතහැරීමයි. අන් කිසිවක් නෙවෙයි, පටිනිස්සග්ගය අතහැරීම. අපි කරන්නේ ඇල්ලීම, උපාදාන කිරීම. මේදී අපි කළ යුත්තේ අතහැරීම. මෙන්න මේ විදිහට මේ ධර්ම ප්‍රහාණය කළ යුතුයි, මේ ධර්ම සාක්ෂාත් කළ යුතුයි, මේ ධර්ම වැඩි යුතුයි කියන අවබෝධය ඇතිවන්නේ ප්‍රඥා හදකට. ඒ ප්‍රඥා ඇසින් දකිමිනුයි මේවා අපි ප්‍රහාණය කරන්නේ. එහිදී අපට ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන කාලය තුලදී මේ අය ඒකේ කටයුතු කළ යුතු වනවා. තවත් කෙනෙකුට පුළුවන් අවශ්‍ය නම් කටයුතු කරන්නට ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති යන දුක්ඛ සමුදය යන දුක්ඛ නිරෝධය යන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යන්ති. මේක දුක්ඛ, මේ දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ කියන ආර්ය සත්‍ය තුන දැක සංවර වෙන්නට. ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නටයි අපි යන්නේ. හතරක් අවබෝධ කිරීමට නෙවෙයි, දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කිරීමටයි අපි මේ කටයුතු කරන්නේ. ඒ සඳහා දුක්ඛ සත්‍ය වශයෙන් දකිනවා, ප්‍රහාණය කළ යුතු වැඩි මේ ධර්මයේ සමුදය සත්‍ය වශයෙන් දකිනවා, භාවිතා කළ යුතු ධර්මයේ මාර්ග සත්‍ය වශයෙන් දකිනවා. ඊට පස්සේ සියලුම ධර්ම ප්‍රහාණය කිරීමෙන් නිරෝධ සත්‍ය අපි දකින්නේ, සාක්ෂාත් කරන්නේ. ඒ සඳහායි අපි මේ කටයුතු කරන්නේ. එම නිසා අර බණින උදාහරණයම අපි ගත්තොත් එහිදී අපි අවබෝධ කරගන්නවා මේ පහළ වෙවි යන්නේ අන් කිසිවක් නෙවෙයි, දුක්ඛ සත්‍යය කියලා. ඒ කියන්නේ අපේට ඒ සද්දේ ඇසීම නිසා සංස්කාර ජනිත වීමේ කාන්ත දුක්ඛ සත්‍යය. මේ සංස්කාර ජනිත කරවා ගන්න පුද්ගලයා දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු අකුසල සංස්කාර ජනිත කරනවා, අපි නැවත ඒකට ප්‍රති අකුසල කර්ම රැස් කරනවා නම් අපි දුක්ඛ සමුදය සත්‍යය බවට පත් වෙනවා. මෙන්න දුක්ඛ සත්‍යය, මේ ඇති වෙන්නේ දුක්ඛ සමුදය සත්‍යය. මේ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි, නැති කළ යුතුයි. ඒකයි මාර්ග සත්‍ය කියන්නේ. මේක අත්හරින්නට ඕන, ප්‍රහාණය කරන්නට ඕන. මේකයි මාර්ග සත්‍ය කියලා. මේ මාර්ගත්‍රය දෙස අපි බලනවා. ප්‍රඥා ඇතින්, සමාධිමත් සිතින්. නැති කෙනෙකුට කරන්නට බෑ. එහෙම දකින්නකොට ඇත්ත වශයෙන්ම අපට හමුවන සෑම අරමුණක් තුලදීම මේ චතුරාර්ය සත්‍ය ධර්ම අතරින් මේ මාර්ග සත්‍ය නැත්නම් සමුදය සත්‍ය, දුක්ඛ සත්‍ය කියන සත්‍ය තුන ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. අපි යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට. එම නිසා මේ හමුවන අරමුණු තුලින් ඇතිවන චතුරාර්ය සත්‍ය දර්ශනය දැකීම, විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය දැකීම මහෝපකාරී වෙනවා අපේ නිවන සාක්ෂාත් කිරීමට. එම නිසා මේ ත්‍රිවිධ සත්‍ය දැක අපට සංවර වන්නට පුළුවන්. එහෙම දකිනකොට දුක්ඛ සත්‍යය දෙනවා, දුක්ඛ සත්‍ය අනුභව කරන පුද්ගලයෙක් නැහැ. සමුදය සත්‍යය දෙනවා, සමුදය සත්‍ය වඩන කෙනෙක් නැහැ. මාර්ග සත්‍යය තියෙනවා, මාර්ග සත්‍ය ප්‍රගුණ කරන කෙනෙක් නැහැ. සංස්කාර ධර්ම ඇති වෙනවා, සංස්කාර ධර්මම නැති වී යනවා. මේ හැර මෙතන මොනවද ගන්නට තියෙන්නේ? මේ தත්ත්වය හරියට දැක අපේ භාවනාව කරන්නට පුළුවන් නම් අපි එන්නම නිවනට තව තවත් සමීප වෙනවා. අපේ ජීවිතය තුළදී මේවා අපට හැකි අන්දමින් ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් අප නිවන් මඟ ගමන් කළා වෙනවා.
මෙන්න මේ විදිහට කෙනෙකුට පුළුවන් ඥාන සංවරය ක්‍රියාත්මක කිරීමට. තවත් කෙනෙකුට පුළුවන් ක්‍රියාත්මක කරන්නට මේ විදිහේ සිදුවන ක්‍රියාවලිය හරියට දැකීම තුළින්. ඒ කියන්නේ මේ භාවනාවේදී සම්පූර්ණයෙන්ම විදර්ශනා භාවනාවක් වෙනවා. එදිනදා ජීවිතයේත් එතකොට විදර්ශනා භාවනාවක් වෙනවා. අර ශබ්දය දිස බලනවා, ශබ්දය ඇහෙනකොට ඒක දැනගන්නා සිත දිහා ඊළඟට බලනවා, නැවත ශබ්දය බලනවා, නැවත ඒක දැනගන්න සිත දිහා බලනවා. ශබ්දය රූපය ඒක දැනගන්නා සිත නාමය. මේ නාම රූප දෙකක් ඇති වෙනවා නැති වෙනවා, නාම රූප දෙකක් ඇති වෙනවා නැති වෙනවා. මෙන්න මේ නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම කෙනෙකුට බලා සිටින්නට පුළුවන්. එහිදී අපි අවබෝධ කරනවා මෙතන නාම ධර්ම ඇතිවීමත් රූප ධර්ම ඇතිවීමත් හැර අන් කිසිවක් නැහැ. නාම රූප වශයෙන්ම දකිනවා. නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීමට පළමු වන විදර්ශනා ඥානයට උපකාර වන විදර්ශනා ඥානයක් නාම රූප පරිච්ඡේද ඥානය. ඒ ඇති කර ගැනීමට අපට මෙලෙස කටයුතු කිරීම බොහෝ දුරට උපකාර වෙනවා. භාවනා කරනකොට අපි විශේෂයෙන්ම නාම රූප දෙක වෙන වශයෙන්ම දකින්නට ඕන. මේ නාමයේ සහ රූපේ එකටගෙන කටයුතු කරපු නිසායි අපි මෙතන සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවයි කියලා මුලාවටපත් උනේ, සසරින් සසරට ගමන් කළේ. දුකෙන් දුකටම පත්වන්නට අපිට සිදුවනේ. එම නිසා මේ නාමයේ සහ රූපේ වෙන වශයෙන් දැක අපිට හමුවන අරමුණු වල ඇත්ත ඇති සැටියෙන් මෙලෙසින් අපි දකිනවා. මෙහෙම කෙනෙකුට කටයුතු කරන්නට පුළුවන් ප්‍රඥාවන්තයෙකුට. ඊටත් එහා ප්‍රඥාව තියෙන කෙනෙකුට නම් මෙහිදී සිදුවන පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දකිනවා. අපේ පංචස්කන්ධයේ සෑම මොහොතකම ඇති වෙනවා, සෑම මොහොතකම නැති වෙනවා. සෑම අරමුණක්ම අපේ ඉන්ද්‍රියන්ට හමු වෙනකොට පංචස්කන්ධයේ ඇති වී නැති වී යනවා. දැන් අපි ගත්ත උදාහරණයමයි දිගටම අප මේ ගෙනියන්නේ. අපට කෙනෙක් බනිනකොට මෙහිදී අපිට ඒ ශබ්දයේ කනේ වැටීම නිසා දැනගන්න සිත පහළ වුණා. ඔන්න විඥානස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා. මේ ශබ්දය අපි ඉතින් හඳුනා ගන්නවා. හඳුනගන්නේ කොහොමද? මේක නරක සද්දයක්, මේක හොඳ සද්දයක්, මේක පරස වචනයක්, මේ ආදී වශයෙන් හැඳිනීම් ඇති වෙනවා. ඒ හැඳුනා ගැනීම වලට කියන්නේ සංඥාව, සංඥාස්කන්ධය. මෙන්න සංඥාස්කන්ධයත් ඇති වෙනවා නැති වෙනවා. එතකොට අර සද්දේ කියන්නේ රූපයක්, අපේ කන කියන්නේ රූපයක්, මුළු ඇඟත් රූපස්කන්ධය. මෙන්න රූපස්කන්ධය. දැන් මේ සද්දේ කනේ වැටුණාට පස්සේ සිතක් පහළ වුණා, ඒකෙන් සංඥාවක් ඇති කරගත්තා. ඒ සංඥාවට අනුකූලව වේදනාවක් පහළ වෙනවා. අපි මේ අපට නරක සිතක්, නරක සංඥාවක් ඇති කරගත්තොත් මේ නරක සද්දයක් කියලා දුක්ඛ සහගත වේදනාවක් ඇති වෙනවා. මේ ශබ්දයේ හොඳ එකක් කියලා හිතනකොට සුඛ සහගත, සමහර විට උපේක්ෂා සහගත වේදනාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් නරකක්වත් හොඳක්වත් නැතුව ශබ්දයේ දෙස බලන්න පුළුවන් නම් මදහත් වේදනාවක් ඇති වෙනවා. සංඥාවට අනුකූලව වේදනාව ජනිත වෙනවා. මේ වේදනාව නැවත සංඥාවක් බවට පත් වෙනවා. මොකද අපි දලන දෘෂ්ටි කෝණයට අනුව ඒ වෙනස් වෙන නිසා. මේ විදිහට මෙතෙන්දී ඇති වෙන වේදනාව දෙස අපි බලනවා. බරක ශබ්දය, ඊට පස්සේ රූපය, දැන් සිත, ඊට පස්සේ සංඥාව, දැන් ඔන්න වේදනාව. මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමයි මේ බලන්නේ. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්නේ නැතුව කිසිම කෙනෙකුට කිසිම දවසක නිවන සාක්ෂාත් කරන්නට බෑ. ඒක ඒකාන්ත සත්‍යයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා එලෙසින් මේ බව. එම නිසා අපි එදිනදා ජීවිතයේදී හමුවන සෑම අරමුණු තුළදී මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලනවා. දැන් ඊළඟට අපිට බන්නකොට සද්දය ඇහෙනවා. දැන් අපේ සිත තුළ සමහර විට ඒකට ප්‍රතිවචන කීමට අදහස් පහළ වෙනකොට චිත්ත සංස්කාර ගලන්නට පටන් ගන්නවා. මෙන්න චිත්ත සංස්කාර ධර්ම. දැන් අපි බලනවා මේ ස්කන්ධ පංචකයේ දෙසම. මෙන්න රූපස්කන්ධය, මෙන්න වේදනාව, මෙන්න සංඥා, මෙන්න සංඛාර, මෙන්න විඥාන. මේ පංචස්කන්ධයේ හැර මෙතන වෙන මොනවද සිස් වන්නේ කියලා. මේක හරියට ක්‍රියාත්මක වෙනකොට මෙහිදීත් අපිට දක්නට ලැබෙන්නේ ශූන්‍ය ස්වરૂපයක්. මේකේ මොකද්ද මම කියලා ගන්න තියෙන්නේ, මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ මොකද්ද? මේ ඇති වී නැති වී යන මේ නාම රූප හැර වෙන මොනවද මෙහි තියෙන්නේ කියන අවබෝධය අපට ඇති කර ගන්නට පුළුවන් නම් මෙහිදී අපේ ඥානය හරියට ක්‍රියාත්මක වෙනවා. ඥාණයෙන් අපි සංවර වෙනවා. තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේවා ධාතු වශයෙන් මෙනෙහි කරලා ඥාන සංවරය ඇති කරන්න පුළුවන්.
සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. අට්ඨාරස ධාතු කියලා ධාතු 18ක් තිබෙනවා. ඒ ධාතු 18 එක එක ඉන්ද්‍රියට තුන වැඩි වුණාම ඉන්ද්‍රිය 6න් වැඩි වුණාට පස්සේ 18ක් වෙනවා. ශබ්දයේ වෙනම ධර්මයක්, සද්දේ දැනගන්න සිත වෙනම ධර්මයක්, සද්දේ වදින කන වෙනම ධර්මයක්. මේ ධාතු තුනක්. ධාතු කියන එකේ අදහස සත්‍යයේ කුජලයක් නෙවෙයි ක්‍රියා මාත්‍රයක් පමණයි කියන එක. එතකොට අපට පුළුවන් මෙන්න මේ ධාතුන් වල ක්‍රියාවලිය දකින්නට. එක්කෝ සද්දේ දෙස, නැත්නම් කන දෙස, නැත්නම් සෝත විඥානයේ දෙස බලනවා. ඒ බලනකොට මේ ධාතු වල ක්‍රියාත්මක වීමක් හැර මෙතන අන් කිසිවක් නැහැ නේද කියන අවබෝධය දකිනවා. ඒ වගේම අන් ඉන්ද්‍රියන්ටත් මේවා අන්වේ ඥානයේ වශයෙන් හතුරුවමින් ඒකේ ඒව ඇතුළත තියෙන සත්‍ය ස්වરૂපයේ ඇත්ත ඇති හැටියෙන් අපි අවබෝධ කරගන්නවා. අපි මේක උදාහරණයක් ගන්න දිගටම මේ උදාහරණයට අනුකූලව අනිකුත් ඉන්ද්‍රියන්ට එලෙසින්ම කටයුතු කළ යුතු බව මේ අය අවබෝධ කරගන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළිනුත් අපට පුළුවන් ඥාන සංවරයක් ඇති කර ගැනීමට මේ ධාතු වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන විදර්ශනා භාවනා කරනවා කියලා කියන්නේ මේ නාම රූප පැහැදිලිව දැකීම, පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම පැහැදිලිව අවබෝධ කර ගැනීම, නැත්නම් මේ ධාතුන් 18 යථා තත්ත්වය අවබෝධ කිරීම, එහෙම නැත්නම් මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම, නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මයේ අංගයන් ක්‍රියාත්මක වීම සහ ඇතිවීම නැතිවීම පටිච්ච සමුප්පාද ධර්මයන් නිරෝධ වීම දැකීම, මේ ආදී දේවල් දැකීමයි විදර්ශනාව කියන්නේ. මේවා දැකලා තමයි නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. එමේසා ප්‍රඥාව විත අධික කෙනෙකුට නම් මේ ආකාරයෙන් කටයුතු කරන්නට පුළුවන් වෙනවා. දැන් වේලාව 9ට ඉතාම ආසන්න නිසා පැයකට තව විනාඩි 2යි තියෙන්නේ. මේ දේශනාව දිගින් දිගට මා පවත්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඥාන සංවරය ගැන කතා කරනවා නම් පැය 10ක් පමණ කතා කරන්නට කරුණු තිබෙනවා, විස්තර කළ යුතු දේවල් තිබෙනවා. එවැනි විස්තරයකට දැන් අවකාශ නැහැ. 9ට ආසන්න නිසා මේ දක්වා ප්‍රකාශ කළේ ඉතා කෙටි සාරාංශය මේකයි. භාවනාවේ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් මේ අපේ බලාපොරොත්තු වෙන ක්ලේශ ප්‍රහාණය ලබා ගැනීමට නම් එක් ආකාරයකින් අපි පස් ආකාරයකින් අපි සංවර වෙන්නට ඕන, හික්මෙන්නට ඕන. සීලයෙන් සංවර වෙනවා, ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙනවා, සතියෙන් සංවර වෙනවා, නැත්නම් සාන්තියෙන් ඉවසීමෙන් සංවර වෙනවා, වීර්යෙන් සංවර වෙනවා, මාමේ කියපු විදිහට ප්‍රඥාවෙන් සංවර වෙනවා. මෙන්න මේ සංවර වීම තුළින් තමයි අපි ඉදිරියේදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙන, අපේ භාවනාවෙන් අත්දැකීමට බලාපොරොත්තු වෙන ක්ලේශ ප්‍රහාණය සිද්ධ වන්නේ. විශේෂයෙන්ම තදංග වශයෙන් දැන් කෙලෙස් පරිණය යට වෙනවා. తాවකාලික වශයෙන් මේ පින්වත් අයගේ සිත තුළ දැන් කෙලෙස් නැහැ. ඒවා තදංග වශයෙන් සුළු කාලයකට යටපත් වීම, ඊට පස්ව විස්කම්බන වශයෙන් යටපත් කරනවා. ධ්‍යාන වලින් වාගේ, නැත්නම් විදර්ශනා සමාධියෙන් වලින් වාගේ බොහෝ කාලයකට බොහෝ වේලාවකට කෙලෙස් ජනිත වීමට ඉඩ නොදී සිට සම්පාදනය පිළිසිදුව සබා ගන්න. ඊට පස්ව සමුච්ඡේද වශයෙන් නැවත දූපදින වාසයේ පරිදිම කෙලෙස් ප්‍රහාණය කරනවා. ඒවයි ඉදිරියට විස්තර කරන්න වන්නේ. ඒව විස්තර කරනකොට නිරාශයෙන්ම අපට කීමට සිදුවන්නේ විදර්ශනා සමත භාවනා දෙක පිළිබඳවයි. ඊළඟ සතියේ සිට භාවනාව මුලින්ම කියා දීමට බලාපොරොත්තු වෙනවා. මේ දක්වා ප්‍රකාශ කළේ භාවනාවට මූලික වූ කරුණු කීපයක් පමණයි. තව සමාජයට දේශනයක් දෙකක් ඒ සඳහා වැය කරන්නට සිදු වෙනවා ඇති. මේ පින්වත් අයට මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඒ දපපු අධ්‍යක්ෂ ඒ දපපු අවබෝධය තුළින් ඒ ධර්මයේ එදිනදා ජීවිතයේදී නැත්නම් භාවනා කරන කාලය තුළදී ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ලැබිලා ඒ ක්‍රියාත්මක වීමේ ශක්තිය තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වාසකෝ ශූන්‍ය සංස්කාරයන්ගේ ඇත්ත ඇති සැටියෙන්ම දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවනින් සැනසීමටම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරන්න.